right. සුබ සන්ධ්‍යාවක් ඔයාලා ඔක්කොලාටම. අද අපි කතා කරන්නේ අනුකලනයේ පාඩමේ සරලව අන්තිම පාඩම තමයි අන්තිමම කොටස. අද තියරි වලින් ඕන කතා කරවොත් තියරි වලින් අද පාඩම ඉවරයටම ඉවරනවා. ඒ වුණත් අපි ගණන් හදන්න ඕන නම් තව දවසක් විතර පාවිච්චි කරනවා. හේතුව මේ පාඩම ගොඩක් වැදගත් හින්දා. මොකද දැන් අනුකලනයේ භාවිත කියන එක පියෝ මැත්ස් වලදී ඒ කියන්නේ පළවෙනි පේපර් එකට පොඩි කැලලක් වුණාට දෙවෙනි පේපර් එකට ඒ කියන්නේ මේ අපේ ඇප්ලයිඩ් පේපර් එකට ටිකක් පාවිච්චි කරන්න වෙන අවස්ථාවක් තියෙනවා. ඒකින්ද අද චුට්ටක් කතා කරනවා මේකේ කොයි විදිහේද භාවිත තියෙන්නේ ඊට අමතරව මේක කොයි තැන් වලට අපිට පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. හරිද? right. right. අද අපි කතා කරන්නේ වක්‍රයට වර්ගඵලය හා භ්‍රමණ පරිමාව කියන මාතෘකාව. හරිද? වක්‍රයට වර්ගඵලය හා භ්‍රමණ පරිමාව කියන මාතෘකාව. ඒතර මාතෘකාව අද දාගන්න පුතේ මේ විදිහට. මේ වගේ ටියුට් එක නෑ මේක. වක්‍රයට වර්ගඵලය හා භ්‍රමණ පරිමාව. ඔබ තමයි පාඩමේ මාතෘකාවේ නම. හරි. right. නිශ්චිත අනුකලනය කියන එක පාවිච්චි කරලම තමයි ගාන හදන්නේ. මම මේකට අදාළ સિદ્ધාන්ත කලින් දවසේ අපි කතා කරා කොහොමද නිශ්චිත අනුකලනය කොහොමද පාවිච්චි වෙන්නේ. ඒකේ සීමාව කොයි විදිහටද යෙදෙන්නේ ඇත්තටම මොකද වෙන්නේ කියන එක. හොඳද? මේකේ ඔයාලට මතක ඇති සාධාරණ ක්‍රමය කියලා එකකුත් තියෙනවා සාමාන්‍ය ආදේශ ක්‍රමය කියලා එකකුත් තියෙනවා. ඔව් වර්ගඵලය කියන කොටස ඒ කියන්නේ වක්‍රයට වර්ගඵලය කියන ගණන් හදන්න අපි පාවිච්චි කරන්නේ සාමාන්‍ය ක්‍රමය. සාමාන්‍ය ක්‍රමය කියලා කියන්නේ දැන් උදාහරණයකට මේකේ පළවෙනි ගාන ගත්තොත් හරිද? මේ පළවෙනි ගාන ගත්තොත් එහෙම මේ පළවෙනි ගාන දෙවෙනි ගාන මේ සේරම ගණන් වලින් අපි බලාපොරොත්තු වෙන්නේ ඒ සාමාන්‍ය ක්‍රමයට ගණන් හදන්න. ඔය පරිමා ගණන් එහෙම හදන වෙලාවට තමයි සාමාන්‍යයෙන් අපි ඔය සාධාරණ ක්‍රමය කියන්නේ අර ඩෙල්ටා x කියලා මතක ඇති ඩෙල්ටා තා සුළු වර්ගඵලයක් පාවිච්චි කරලා ඒක ඊට පස්සේ අනුකරණය කරනවා කියලා වෙලා එදා අපි මම ඔයාලට කියලා දුන්නා. හොඳද? දැන් මේක එක ගානක් හදමු. දැන් මම 71 හදන්නම්. 71 වෙනි ගාන. ගාන ලියන්න පුතේ. මේ ගානේ තියෙනවා y සමාන x වර්ගය අඩු කිරීම 3x ධන 2 වක්‍රයනොත් x අක්ෂයෙන් සීමා වන පරිමිත වර්ගඵලය සොයන්න කියලා. එතකොට දැන් ඉස්සෙල්ලාම අපි කරන්නේ මේ වක්‍රය පොඩ්ඩක් අපි අඳගන්න. හරිද? ඒකෙන් ඊට පස්සේ මේකේ x අක්ෂයෙන්ුත් සීමා වන පරිමිත වර්ගඵලය. ඒතර පරිමිත වර්ගඵලය කියන්නේ අපරිමිත වර්ගඵල නෙමෙයි. ඒ කියන්නේ අපරිමිත කියන්නේ මේ ගොඩක් ලොකු වගයන් එනවා නෙමෙයි. පරිමිත වර්ගඵල. පරිමිත වර්ගඵලය කියන්නේ අපිට පැහැදිලිව පේන්න ඕනේ මේකේ සංවෘත තල රූපයක් පේන්න ඕනේ. හරි. පොඩිවට ඇඳ ගන්න බලන්න ප්‍රස්ථාරයක්.
මේක y අක්ෂය, මේක x අක්ෂය. එතකොට අපිට දීලා තියෙන්නේ y සමානයි x වර්ගය ඍණ 3x ධන 2. මේකේ වරකට පේනවා සාධක කැඩෙනවා x ඍණ 1 x ඍණ 2 කියලා. ඊට පස්සේ y සමානයි බිඳුව විට x කණ්ඩායමකින් විතර x සමානයි 1 x සමානයි 2. එතකොට මේකේ අවම ලක්ෂය ගන්න පුළුවන්. හරිද? මේකට මම අංක 1 කියලා දාලා 1 x විශයෙන් වරක් අවකලනය x විශයෙන් වරක් අවකලනය කරපුවාම dy යට dx සමානයි 2x ඍණ 3 කියලා එන්නේ. අපි දන්නවා dy යට dx සමානයි බිඳුවේදී ස්ථාවර ලක්ෂ හම්බ වෙනවා. ඒකෙදිත් එතකොට 2x ඍණ 3 සමානයි බිඳුවයි. එහෙනම් x සමානයි 3 බෙදීම 2යි. එවිට එකෙන් ලියන්න පුළුවන් y සමානයි 9 බෙදීම 4 අඩු කිරීම 9 බෙදීම 4 9 බෙදීම 2 එකතු කිරීම 2 කියලා. සුළු කරලා ගත්තාම ඍණ 9 බෙදීම 4 ධන 2 2 කියන එක නම් 4 ලියුවොත් එහෙම 8 බෙදීම 4 කියලා එනවා. සුළු කරපුවාම ඍණ 1 බෙදීම 4. එතකොට අවම ලක්ෂය මේකේ අවම ලක්ෂය කියලා මම කෙලින්ම ලියන්නම්. ලක්ෂය 3 බෙදීම 2 ර්ණ 1 බෙදීම 4. හොඳද? දැන් අපි මේකේ හොයාගත්ත තොරතුරු ටික මම චුට්ටක් highlight කරන්නම්. අපි හොයාගත්ත x අක්ෂයේ කැපෙන තැන් ටික. හරිද? ඊට අමතරව අවම ලක්ෂ්‍ය හොයාගත්තා. ඒතකොට ප්‍රස්ථාරයේ අඳින්න සුදුසුම ප්‍රමාණයට ඇතිදත්ත ඕනනම් තව අනන්ත සීමා කතා කරන්නත් පුළුවන්. හැබැයි මේක ඔයාලා දන්නවනේ මේක වර්ගශීතයක් කියලා. ඒතකොට මේක කොහොමත් x අනන්තයට යනකොට y අනන්තයට යනවා, x ඍණ අනන්තයට යනකොට ඒත් y ධන අනන්තයට තමයි යන්නේ. හොඳද? දැන් ප්‍රස්ථාරය අඳින්නයි යන්නේ. එතකොට මේකේ x සමාන 1 දී x සමාන 2 දී කැපෙන්න ඕනේ. ඊට පස්සේ ප්‍රස්ථාරයේ අවම ලක්ෂය වෙන්නේ 1.5. හරිද? ඒ කියන්නේ 3 බෙදීම 2 වෙන වෙලාවේදී මෙතන කණ්ඩාංකය වෙන්නේ ඍණ 1.4. එතකොට මෙතනින් කැපිලා යන්න ඕනේ, මෙතනින් කැපිලා යන්න ඕනේ, මෙතනින් කැපිලා යන්න ඕනේ. ප්‍රස්ථාරය අඳින්න මම නිල් පානි. එතකොට මෙතන තියෙන අවම ලක්ෂය ඊට පස්සෙල්ල මේක මේ පැත්තෙන් ඕම ඇවිල්ලා කරලා ඔය විදිහට යනවා. මේක මේ පැත්තෙන් ඔය විදිහට සම්බන්ධ වෙනවා. මේ ප්‍රස්ථාරය දිගටම මෙහෙටයි මේ පැත්තටයි යනවා. හරිද? මේකේ වටවන වර්ගඵලයේ පරිමිත වර්ගඵලය කිව්වහම පුතේ වර්ගඵල ගන්න පුළුවන්. දැන් මේ වක්‍රේ මේ පැත්තේ මේ තියෙන x අක්ෂයනේ. මේ තියෙන x අක්ෂයනේ කියන්නේ. x අක්ෂයත් ඊ ප්‍රස්ථාරය අතර වටවන වර්ගඵලය කිව්වහම මේ පැත්තේ ලොකු වර්ගඵලයක් වෙනවා. ඒක කවදාකවත් පරිමිත වෙන්නේ නැහැ. හරිද? ඒ වගේ මේ පැත්තෙනුත් වර්ගඵලයක් එනවා x අක්ෂයත් එක්ක ඒ වර්ගඵලය පරිමිත වෙන්නේත් නැහැ. එතකොට පරිමිත වෙන්නේ මෙන්න මේ කොටස විතරයි. ඔය කොටස විතරයි. මම මේ වර්ගඵලය කැපිටල් A කියලා දාගත්තොත් මට මේ කැපිටල් A කියන එක කියන ලියන්න පුළුවන් A සමානයි අනුකල එකේ ඉඳලා 2 දක්වා. එකේ ඉඳලා 2 දක්වා මේ y කියන ප්‍රස්ථාරය. ඒ කියන්නේ x වර්ගය ඍණ 3x ධන 2 කියන එක කෙනා dx වලින් අනුකලනය කරපුවාම එන්නේ කියලා. හැබැයි ඔයාලා බලන්න මේක අනුකලනය කරපුවාම ඔයාලට එයි ඍණ උත්තරයක්. බලමු මේක අනුකලනය කරලා. එතකොට එනවා
x ඝනය බෙදීම 3 අඩු කිරීම 3 වතාවක් x වර්ගය බෙදීම 2 එකතු කිරීම 2x සීමාව දැම්මොත් එහෙම ඔක්කොටම තනි සීමාව දාන්න 1 ඉඳන් 2 දක්වා හරිද ආදේශ කරමු ආදේශ කරපුවාම 8 බෙදීම 3 අඩු කිරීම 3 වතාවක් 2 4 4 බෙදීම 2 එකතු කිරීම දෙවරක් 2 අඩු කිරීම 1 බෙදීම 3 අඩු කිරීම 3 බෙදීම 2 එකතු කිරීම 2 සුළු කරමු සුළු කරපුවාම මෙතන එනවා 8 බෙදීම 3යි 8 බෙදීම 3 අඩු කිරීම 12 බෙදීම 2 එකතු කිරීම 4 කියලා තියෙන්නේ මෙතන සුළු කරවුවොත් 6 කියන පොදු සාධකය ගමුකෝ 6 ගත්තොත් එහෙනම් මෙතන 2 අඩු කිරීම 9 එකතු කිරීම 12 මේකෙත් 6 පොදු සාධකය ගමු 6 පොදු සාධකය ගත්තට පස්සේ මෙතන එනවා 8 වරක් 2 16යි 12 වරක් 3 36යි 4 වරක් 6 24යි අඩු කිරීම 2 එකතු කිරීම 9 අඩු කිරීම 12 right සුළු කරමු මේ 12 ඒවා ටිකත් එක්ක කැපිලා ගියාට පස්සේ මෙතන හැදෙනවා තව ඍණ 24ක් ඊට පස්සේ 9යි 16යි කියන්නේ 25යි මෙයාට කැපුණාම ධන 1යි කොහොම හරි උත්තරේ එනවා ඍණ 1 බෙදීම 6ක් කියලා මේක වර්ග ඒකක කියලා ලියන්න පුළුවන් බලන්න ඒක පැහැදිලිද කියලා මාත් එක්ක හදන්න try එකක් දෙමු 74 වෙනි ගාන හදන්න right මේව කරමු 75 හදමු අපි මේ කියනවා y සමාන x ඝනය දාන 1 හා y සමානයි 3x වර්ගය අඩු කිරීම 3 සමීකරණ සහිත වක්‍රයන්හි ඡේදන ලක්ෂ වල කණ්ඩාංක සොයන්න මින් එක් වක්‍රයකදී වක්‍ර දෙකටම පොදු ස්පර්ශයක් ඇති බව පෙන්වන්න වක්‍රවල දල සටහනක් මම හිතන්නේ වෙනම වෙන්න ඇති වෙනම රූපයක් ඇඳ වක්‍ර දෙකෙන් සීමා වන වර්ගඵලය 27 බෙදීම 4 බව පෙන්වන්න. එතකොට දැන් මේකේ අවකලනයයි අනුකලනයයි දෙකම තියෙනවා. හරි. ගාන ලියන්න පුතේ. මම මෙතනින් මේ විදිහටම තියන්නම් බෝඩ් එක. ගාන ලියා ගන්නකෝ. right. ඔයාලට පුළුවන් මේක සාමාන්‍ය අවකලනය වගේ දෙයක් පාවිච්චි කරලා හදන්න. ඒකල පාවිච්චි කරලා හදලා ඒ කියන්නේ ප්‍රස්ථාර දෙක ඇඳලා ඊට පස්සේ අපිට පුළුවන් ගාන හදන්න පටන් ගන්න. right. දැන් අද පටන් පළවෙනි දවසේ ඉඳන් ඔයාලා මේ මම දන්න විදිහට ඔක්කොලාටම ප්‍රස්ථාර අඳින්න පුළුවන් නේ. දැන් මම මේ දාලා තියෙන ප්‍රස්ථාරය බලාගෙන ඔයාලා ඇඳ ගන්න. ඊට පස්සේ අපි මේකේ ගණන් ටික හදමු. කියනවා සමීකරණ සහිත වක්‍රයන්හිදී ඡේදන ලක්ෂවල කණ්ඩාංක සොයන්න. එතකොට මේ දෙන්න ඡේදනය වෙන්නේ කොහෙද කියලා අහනවා. මින් එක ලක්ෂයකදී වක්‍ර දෙකට පොදු ස්පර්ශයක් ඇති බව පෙන්වන්න. පොදු ස්පර්ශයක් ඇති බව පෙන්වන්න නම් ඉස්සෙල්ලාම ඔයාලා කරන්න ඕනේ මොකද්ද මේකේ ශිතය අරගෙන වෙන වෙනම අවකලනය කරනවා. අවකලනය කළා ඒක ස්ථාවර ලක්ෂ ගන්නවා.
හරිද? ඒ ස්ථාවර ලක්ෂ වලට මේ ලක්ෂ එක ලක්ෂයක් හරි ආදේශ කරපුවාම හම් වෙන අනුක්‍රමණය දෙන්නගෙම එකම අගයක් වෙනවා කියලා පෙන්වන්න ඕනේ. එතකොට පැහැදිලිව පේන දෙයක් තමයි මේ රූප සරණ ඔයාලා බැලුවොත් තේරෙයි. මෙන්න මේ දැන් මෙන්න මෙතන මේ ලක්ෂය. හරිද? මෙතන ලක්ෂයේදී මේ x ඝනය ධන එකට ඇන්දොත් එහෙම අනුක්‍රමණය ඒ කියන්නේ ස්පර්ශක ඔය විදිහට එන්නේ. x වර්ගය ප්‍රස්ථාරයට ඇන්දොත් ස්පර්ශක මේ විදිහට එන්නේ. එතකොට ඒ ලක්ෂය නම් නෙවෙයි පොදු ස්පර්ශක හම්බ වෙන ලක්ෂ්‍ය වෙන්නේ. ඒ කියන්නේ දෙන්නට ස්පර්ශක දෙකක් ගහන්න පුළුවන්. හැබැයි එකම ස්පර්ශකේ නෙමෙයි දෙන්නටම තියෙන්නේ. එතකොට අනිවාර්යයෙන් මෙන්න මෙහි ඡේදනය වෙන ලක්ෂය. අපි බලමු මේ මොන ලක්ෂයද කියලා. ඒක හොයාගන්නේ මෙහෙමයි. ගාන හදන්න ඡේදන ලක්ෂ සෙවීම. එතකොට y සමානයි y සලකනවා. ඒ කියන්නේ x ඝනය ධන 1 සමානයි 3x වර්ගය ඍණ 3. x ඝනය ඍණ 2x වර්ග ඍණ 3x වර්ගය ධන 2 සමානයි 0යි. මේක විසඳන්න ඕනේ. හරිද? කොහොමද මේක විසඳන්නේ? ඔයාලට පැහැදිලිව පේන ලක්ෂයක් තියෙනවා මෙන්න මෙතන. මේ සමීකරණයට ඍණ 1 ආදේශ කරපුවම තෘප්ත වෙනවා. මේ සමීකරණයට ඍණ 1 ආදේශ කරපුවම තෘප්ත වෙනවා. ඍණ 1 ධන 1 නේද? ඔය ධන 1 ආදේශ කරපුවම තෘප්ත වෙනවා. අපි මොකද කරන්නේ මේකේ x ඍණ 1 කියන එක ගැන සාධකයක් විදිහට ගන්නවා කියනවා. එතකොට මම ලියන්න පුළුවන් x වර්ගය චෙක් ඇන්ඩ් සෙට් වලින් ගන්න පුළුවන්. මෙතන ඍණ x වර්ගය එහෙනම් තව දෙකක් ඕනේ 2x ඊට පස්සේ මෙතෙන්ට ධන 2 දාන්න පුළුවන් සමානයි 0යි. ඊට පස්සේ මෙතන ආය සාධක ගන්න පුළුවන් x ඍණ 1යි ඊට පස්සේ x ඍණ 1 පූර්ණ වර්ගය ඍණ 1 ධන 2 කියලා සමානයි 0යි. x ඍණ 1 පූර්ණ වර්ගය ධන 1 සමානයි 0යි. ඊට පස්සේ මේක සාධක කඩාගත්තා කියන්නේ ඔය එතන හැදෙන ඝන සමීකරණයක් හින්දා උත්තර 3ක් එයි. අපි එකෙන් එක උත්තරයක් ගන්න වෙනවා. බලන්න මෙතන සුළු කිරීමෙම හරිද කියලා ඔක්කොම නෑ නේද? මෙතන 4 ඉලක්ක වෙන්න ඕනේ. මෙතෙන් දෙන්න ඕනේ ධන 4. ධන 4 සමානයි 0. එතකොට මෙතනත් දෙන්න ඕනේ
මෙතන සුළු කරපුවාම තනි සමීකරණෙට එන්නේ මේ වගේ කැලලා x ඝනය අඩු කිරීම 3x වර්ගය ධන 4 සමානයි 0යි. ඒකට x ධන 1 ආදේශ කරපුවාම තෘප්ත වෙන්න ඕනේ. හේතුව මෙතන x සමානයි ඍණ 1 දී කැපිලා තියෙන හින්දා මෙතන සුළු කරපුවාම x වර්ගය ධන x වර්ගය ඍණ 4x ඍණ 4y හරි. ඊට පස්සේ මෙතන ඍණ 4x එකක් හැදෙනවා. ඒක නැති කරන්න ධන 4ක් දාගන්නවා. මේක කාඩපුවාම x ඍණ 1 x ධන 1 x ඍණ 2 පූර්ණ වර්ගය සමානයි 0. ඒ කියන්නේ x සමානයි ඍණ 1 හා x සමානයි 2 හා x සමානයි 2 දී ප්‍රස්ථාර එකිනෙක ස්පර්ශ වේ. ප්‍රස්ථාර එකිනෙක ස්පර්ශ වෙනවා. ඒ කියන්නේ දෙකේ කියන්නේ මෙන්න මේ හරියදී වගේ. ඔතෙන්දී මෙතෙන්දී x සමානයි 2 දී x සමානයි ඍණ 1 දී. හොඳද? සිත දෙකම අවකලනය කරලා හරි. සිත දෙකම අවකලනය කරලා y සමානයි x ඝනය ධන 1 කියන එක්කෙනා පළවෙනි සමීකරණය කියලා අරගෙන 1x විශේෂයෙන් වරක් අවකලනය කරපුවාම එනවා dy යට dx සමානයි 3x වර්ගය කියලා. එතකොට x සමානයි බිඳුවේදී ස්ථාවර ලක්ෂයකි. ඒක කොහොම තියාගන්නවා. අනිත් දේ තමයි අරේවත් අවකලනය කරලා බලමු එකපාරක්. y සමානයි 3x වර්ගය ඍණ 3 දී මේක දෙවෙනිය කියලා ගන්නවා. 2x විශේෂයෙන් වරක් අවකලනය. එතකොට dy යට dx සමානයි 6x කියලා එන්නේ. 6x. මෙයාගේ x සමානයි බිඳුවේදී ස්ථාවර ලක්ෂ. හරිද? දැන් මේ තියෙන්නේ ශිතේ අනුක්‍රමණ ශිතේනේ. අවකලනයෙන් ඉන්නේ අපිට අනුක්‍රමණ ශිතේනේ. බලමු ස්පර්ශ අපේ මොනවාද මේ x සමානයි ඍණ 1යි x සමානයි 2යි ආදේශ කළා. හරි. මම මේකට දාගන්න 1 ඩෑෂ් කියලා. මේකට දාගන්න 2 ඩෑෂ් කියලා. 1 ඩෑෂ්ට x සමානයි ඍණ 1 දී. එතකොට dy යට dx x සමානයි ඍණ 1 වුණාම උත්තරේ එන්නේ 3යි කියලා. මේකේ dy යට dx 2 ඩෑෂ්ට x සමානයි ඍණ 1 දී. x සමානයි ඍණ 1 වුණාම අපිට හම්බෙන්නේ ඍණ 6 කියලා. එතකොට මම දැන් මේ හොයාගත්තේ ඍණ 1 දී ප්‍රස්ථාරය අනුක්‍රමණය. හරිද? එතකොට පළවෙනි ප්‍රස්ථාරය කියන්නේ x ඝනය ධන 1 ප්‍රස්ථාරයේ x සමානයි ඍණ 1 දී ස්පර්ශකයක් ඇන්දොත් අපිට හම්බ වෙන්නේ ස්පර්ශකයේ අනුක්‍රමණය වෙන්නේ 3යි. පැහැදිලිද? 3x වර්ගය ඍණ 3 කියන ප්‍රස්ථාරයට x සමානයි ඍණ 1 දී මොකද ස්පර්ශකයක් ඇන්දොත් ඒ ස්පර්ශකයේ අනුක්‍රමණය වෙන්නේ ඍණ 6යි. එතකොට අනුක්‍රමණ දෙකක් තියෙන්නේ. අනුක්‍රමණ දෙකක් තියෙනවනම් අනිවාර්යෙන් ස්පර්ශක දෙකක් තමයි හැදෙන්නේ. විශේෂයෙන් මේකේ ධන ඍණ ස්වභාවයකුත් තියෙන හින්දා දෙපැත්තක හැදෙන්නේ. ඒ කියන්නේ එකක් x අක්ෂයත් එක්ක සුළු කෝණයක් හදනවා. අනිත් ස්පර්ශකයේ x අක්ෂයත් එක්ක මහා කෝණයක් හදනවා. හරිද? right. බලමු 1 ඩෑෂ්ට
x සමානයි 2දී ආය 2 ඩෑෂ්ට x සමානයි 2දී try කරලා බලමු dy යට dx x සමානයි 2 ආදේශ කරනවා මේකේ dy යට dx x සමානයි 2 ආදේශ කරනවා එහෙම ආදේශ කරපුවාම මෙතනින් එනවා 2 වර්ගය 4යි 4 වරක් 3 12ක් කියලා මෙතන එනවා 6x කියන්නේ 12ක් කියලා. දැන් මෙතෙන්දී පැහැදිලිව පේනවා දෙන්නගේ අනුක්‍රමණ දෙක සමානයි. ඒ කියන්නේ x සමානයි 2 දී අඳුනු ලබන ස්පර්ශකවල අනුක්‍රමණ සමානයි. ඒක ලියනවා. x සමානයි 2 දී අඳිනු ලබන ස්පර්ශක වල අනුක්‍රමණ සමානයි. එම නිසා පොදු ස්පර්ශකයක් ලැබෙන්නේ x සමානයි 2 දීය. මේක පැහැදිලිද? මම දැන් මේ බෝඩ් එක මම කරනවා දැන් බලමු අපි අනුකරණය කරන කොටස් ටික. ඒටවල ගාන ලියාගත්තා නම් ගානේ තියෙනවා පොදු ස්පර්ශකයක දිවා පෙන්වන්න වක්‍රවල දල සටහනක් එකම රූපයේ ඇඳ වක්‍ර දෙකෙන් සීමා වන වර්ගඵලය. වක්‍ර දෙකෙන්ම සීමා වන වර්ගඵලය 27 බෙදීම 4ක් බව පෙන්වන්න කියලා දෙනවා. හොඳද? එතකොට මේ වක්‍ර දෙකෙන් සීමා වන වර්ගඵලය එන්නේ x සමානයි 2 x සමානයි 2 කියන තැනත් x සමානයි ඍණ 1 කියන තැනටත් අදාළව තමයි මේ ප්‍රස්ථාර දෙක එකිනෙකට ඡේදනය වෙන්නේ. එතකොට මෙන්න මේ කොටස ගත්තොත් එහෙනම් මෙන්න මේ කොටසේ වර්ගඵලය ගැන තමයි ඔය කතා කරන්නේ. හරිද? එතකොට මේ උඩ ටික එත් එක්ක තමයි තියෙන්නේ. මේ චූටි තැන පවා එතකොට මේ මෙන්න මේ වල තේරෙන්නේ නැති x සමානයි 2 කියන්නේ මෙතන ලක්ෂය. එතකොට මේක ඇතුලේ වර්ගඵලය පවා අපිට දැන් ගණන් කරන්න වෙනවා. හරිද? දැන් අපි ඔච්චර වෙලා කතා කරේ x අක්ෂයෙන් වටවන වර්ගඵලය. දැන් අහන්නේ වක්‍ර දෙකකින් පොදුවේ වටවන වර්ගඵලය. හරිද? වක්‍ර දෙකකින් පොදුවේ වටවන වර්ගඵලය. ඒකෙන් අපි තේරුම් ගන්න ඕනේ x අක්ෂයත් එක්ක වටවෙන වර්ගඵල මොනවද කියලා. මම ඇඳලා පෙන්නන්නම්. ඔයාලට මේ තැඹිලි පාට ප්‍රස්ථාරයේ මේ තියෙන තැඹිලි පාට ප්‍රස්ථාරයේ තියෙන්නේ y සමානයි 3x වර්ගයේ ඍණ 3 ප්‍රස්ථාරය. එතකොට එයා x අක්ෂයත් එක්ක වටවන වර්ගඵලය කියන්නේ මෙන්න මේ වර්ගඵලය. x අක්ෂයෙන් පරිමිත වර්ගඵලය කියන්නේ. ඔයාලට ඒක පැහැදිලි ඇති. x අක්ෂයෙන් පරිමිත වර්ගඵලය කියන්නේ ඒක. එතකොට ඒ වර්ගඵලය මම a1 කියලා දාගත්තොත් මම මේ වර්ගඵලය a1 කියලා දාගන්නවා. එතකොට මේ a1 ඕන මට හොයන්න පුළුවන්. a1 හොයන්න තියෙන මහා අමාරු දෙයක් නෙමෙයි තියෙන්නේ. a1 කියන එක කෙනා හොයන්න තියෙන්නේ අනුකල ඍණ 1 ඉඳන් 2 දක්වා ඍණ 1 ඉඳන් 2 දක්වා 3x වර්ගය ඍණ 3 කියන ශිතේ අනුකලණයෙන් අපිට ඒ වර්ගඵලය ගන්න පුළුවන්. හැබැයි මේකේ ඍණ උත්තරයක් එන්නේ අපිට ධන උත්තරයක් තමයි ගන්න ඕනේ. වර්ගඵලය කියන්නේ දෛශික අදිශ රාශියක් නේ. ඒතකොට මෙයාගේ මාපාංක අවස්ථාව ගන්න. හොඳද? ඊට පස්සේ කොළ පාටින් ඇඳලා තියෙන කොටස. හරිද? මේ කොළ පාට ප්‍රස්ථාරය y සමානයි x ඝනය ධන 1. එතකොට එයාගෙන් x අක්ෂයත් එක්ක වටවන වර්ගඵලය මොකක්ද කියලා අහුවොත් එහෙම එතකොට මෙයාගේ තියෙන්නේ අපරිමිත වර්ගඵලයක්. ඒ කියන්නේ මෙතන ඉඳලා ඍණ 1 ඉඳලා
මම ලකුණු කරවුවොත් එහෙම එයාගේ වර්ගඵලය ගොඩාක් ලොකුවට යනවා. හරිද? ඒතර මේ මෙහෙ හිටන් එනවා මේ. පැහැදිලිද? එතකොට මම ওই ටික මම ඉරි ඇඳලාම පෙන්නන්නම් පැහැදිලි ඉරි. ඒ කියන්නේ මෙන්න මේ මුළු පළාතම ඔය ඔක්කොම වර්ගඵලයට අයිති. x අක්ෂයෙන් වටවන වර්ගඵලය කියලා. හැබැයි අපිට එච්චර දෙයක් ඕනේ වෙන්නේ නැහනේ. අපිට ඕනේ වෙන්නේ ප්‍රස්ථාර දෙකෙන් පොදු වර්ගඵලය හොයන්න. එතකොට ප්‍රස්ථාර දෙක ඡේදනය වෙන්නේ x සමානයි ඍණ 1ත් x සමානයි ඍණ 1ත් x සමානයි 2ත් x සමානයි 2යි කියන කොටසෙන් හින්දා අපි කරන්නේ මෙන්න මේ වැඩේ. ඉස්සෙල්ලාම මේ ප්‍රස්ථාරය x ඝනය ධන 1 කියන ප්‍රස්ථාරයෙන් ඍණ 1ත් ධන 2ත් අතර වටවන වර්ගඵලය හොයාගන්නවා. හරිද? මම ඒකට දාගන්නම් a2 කියලා. හරිද? මම මේකට දාගන්නම් a2 කියලා. හරිද? එතකොට මට මේ a2 කියන එක කෙනා ලියන්න පුළුවන්. a2 කියන එක කෙනා ලියන්න පුළුවන් අනුකල ඍණ 1 සිට 2 දක්වා x ඝනය ධන 1යි dx කියලා. හැබැයි ඔයාලට පැහැදිලිව පේන්න ඕන දෙයක් තමයි පුතේ දැන් වක්‍ර දෙකට පොදු වර්ගඵලයනේ. එතකොට දැන් මෙතන මේ එකේ ඉඳන් දෙක දක්වා කොහෙවත් වක්‍ර කතාවක් නැහැ. වක්‍ර දෙකටම පොදු වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙන්න මේ කොටස. හරිද? මෙන්න මේ කොටස මෙන්න මේ කෑල්ල. ඒ ටික වක්‍ර දෙකටම පොදු වෙන්නේ නැහැ. මේ x ඝනය ප්‍රස්ථාරයට විතරයි පොදු වෙන්නේ. පැහැදිලිද? අපි මොකද කරන්න ඕනේ? අපි ඒ කොටස විතරක් තෝරගෙන අර වර්ගඵලයෙන් ඒ කැල අඩු කරන්න ඕනේ. ඒ වර්ගඵලය තෝරා ගැනීම ඔයාලට තේරුණාද? මම ඒක a2 කියලා දාගන්නම්. එන්න මේ චූටි a3 කියලා දාගන්නම්. හරිද? මේක a3 කියන එක්කෙනාගේ x අක්ෂයෙන් වටවන වර්ගඵලය ලියන්න පුළුවන් ඍණ 1 ඉඳලා ඍණ 1 නෙමෙයි ධන 1 ඉඳලා 2 දක්වා. ඇත්තටම එතන ප්‍රස්ථාරය තියෙන්නේ x ඝනය ධන 1 ප්‍රස්ථාරය නෙමෙයි තියෙන්නේ. එතන තියෙන්නේ 3x වර්ගය ඍණ 3 ප්‍රස්ථාරය. හරිද? එතකොට අපි කරන්න ඕනේ වක්‍රෙන් වටවන වර්ගඵලය. ඒ කියන්නේ වක්‍ර දෙකට පොදු වර්ගඵලය කියන එක නා මට මේ විදිහට ලියන්න පුළුවන්. වක්‍ර දෙකටම පොදු වර්ගඵලය කියන කැපිටල් A total කියලා ගන්නම්. එතකොට ඒක මට ලියන්න පුළුවන් A1 කියන එක්කෙනා එකතු වෙන්න ඕනේ. A2 කියන එක්කෙනා එකතු වෙන්න ඕනේ. ඒකට හැබැයි අඩු කරන්න ඕනේ A3 කියන එක්කෙනා අඩු කරන්න ඕනේ. හරිද? අනිත් කතන්දර තමයි මේ A1 කියන එක්කෙනාගේ මාපාංකකය තමයි ගන්න ඕනේ නැන්නේ. හේතුව එයා x අක්ෂයේ ඍණ පැත්තේ ඉන්න හින්දා. ඒ කියන්නේ y වල ඍණ පැත්තේ ඉන්න හින්දා වර්ගඵලය ඍණ අගයක් ගන්න බැරි නිසා. මම මේ ලියපු කාරණාව තේරුණාද? නැත්නම් මම ආයෙ කියලා දෙන්න වෙනවා. හරි මම මේක ආපහු කියලා දෙනවා. බලන්න පුතේ මේ ගානේ අහන්නේ
ගානේ අහනවා y සමාන x ගණේ දනේ ඔය ප්‍රස්ථාර දෙකට වක්‍රවල දල සටහනක් එකම රූපයක ඇඳ වක්‍ර දෙකෙන් සීමා වන වර්ගඵලය. ඒ කියන්නේ දෙන්නගෙන්ම කැපෙන තනි පොදු වර්ගඵලය හොයන්න කියලා කියන්නේ. හැබැයි ඔයාලට මම කියලා දෙන්නේ නැත්නම් ඔයාලට කියලා දෙන්නේ x අක්ෂයත් ප්‍රස්ථාරයත් අතර වර්ගඵලය හොයන විදිය විතරයි. එතකොට දැන් මේ රූප සටහන බැලුවොත් එහෙම මේ ප්‍රස්ථාර දෙක බැලුවොත් එහෙම තැඹිලි පාට ප්‍රස්ථාරයයි කොළ පාට ප්‍රස්ථාරයයි ගැන හිතුවොත් ඒ ප්‍රස්ථාරයෙන් වට වෙන්නේ නේ අමුතු රූප සටහනක්. ඒකේ x අක්ෂය කියන එක කෙනා ඔයාලා තෝරගන්න ඕනේ. ඒ කියන්නේ x අක්ෂයෙන් වටවන වර්ගඵලය කියන එක කෙනා ඔයාලයි තේරුම් ගන්න ඕනේ right. එතකොට මේ තැඹිලි පාට ප්‍රස්ථාරයෙන් x අක්ෂයෙන් වටවන වර්ගඵලය වෙන්නේ යට කොටස. කොළ පාට වක්‍රයෙන් x අක්ෂයෙන් වටවන වර්ගඵලය අපරිමිතයි. ඒ වුණත් ඍණ එකේ ඉඳන් ධන දෙක දක්වා තමයි අනුකරණය කරලා ගන්න ඕනේ කියලා. හරිද? මම ඉස්සෙල්ලාම ඔයාලට වර්ගඵලය ගන්න ඕනේ කොටස පෙන්නන්නම්. ඔයාලා වර්ගඵලය හොයන්න ඕනේ පුතේ මෙන්න මේ කෑල්ලේ. පොදු වර්ගඵලය කියන්නේ මෙන්න මේ කොටසට. ඕකේ වර්ගඵලය හොයන්න කියනවා. දැන් ඕකේ වර්ගඵලය කෙලින්ම අනුකලනයෙන් හොයන්න ක්‍රමයක් නැහැ. ඔයාලට කියලා දීපු විදිහ තමයි ඔයාලට කියලා දුන්නේ මොන හරි ප්‍රස්ථාරයක් x අක්ෂයෙන් වටවන වර්ගඵලය හොයන්න. කියන්නේ ඔයාලට මතකයි මාතෘකාවේ නම තිබ්බේ වක්‍රයෙන් වටවන වර්ගඵලය. නැත්නම් වක්‍රයේ යට වර්ගඵලය. එතකොට දැන් මෙතන වක්‍ර දෙකක් තියෙනවනේ. හරි. මේ වක්‍ර දෙකේ එක වක්‍රයක් තමයි මේ තියෙන්නේ y සමානයි 3x වර්ගයේ ඍණ 3 ප්‍රස්ථාරය. එතකොට එයාගෙන් වටවන වර්ගඵලය වෙන්නේ ඍණ එකකින් ඉඳන් ධනයකට. sorry ඉස්සෙල්ලා මම හිතන්නේ ධන දෙකට කියලා ගන්න ඇත්තේ. ඍණ එකකින් ඉඳන් ධනයකට තියෙන වර්ගඵලය මේ තියෙන්නේ. right. එතකොට දැන් අපිට මෙන්න මේ චූටි කොටසේ වර්ගඵලය මම a1 කියලා දාගත්තොත් මේ a1 කියන එක කෙනා හොයාගන්න පුළුවන්. හොඳද? මම ඒක ලියන්නම් a1 කියන එක කෙනා හොයන්න ලේසි. කොහොමද? a1 කියන එක කෙනා ලියන්න පුළුවන් අනුකල ඍණ එකේ ඉඳන් ධන 1 දක්වා 3x ඍණ 3 dx කියන කොටසේ. මේක අර ඍණ පැත්තේ තියෙන හින්දා ඔයාලට වර්ගඵලය එනකොට ඍණ අගයක් එන්නේ. ඒක නැති කරන්න ඔයාලා මාපාංකකය දාන්න ඕනේ. ඊළඟට පුතේ ආය අනිත් වක්‍රයෙන් වටවන වර්ගඵලයෙන් තමයි අපිට මෙන්න මේ කොටසක් ගන්න වෙන්නේ. කියන්නේ දැන් ඉතිරි කෑල්ල. හරිද? ඒ කියන්නේ ඔයාලා මෙන්න මේ කොටස. හරිද? ඒ කොටස කොහොමද ගන්න? ඒ කොටස ගන්න වෙන්නේ පුතේ මේ විදිහට. ඉස්සෙල්ලාම දැන් මේ කොළ පාට ප්‍රස්ථාරය දිනවනේ. කොළ පාට ප්‍රස්ථාරය තමයි y සමානයි x ඝනය ධන 1. මං y සමාන x ඝනය ධන 1 ඍණ එකේ ඉඳන් 2 ඒ කියන්නේ ඡේදන ලක්ෂ්‍ය වෙනකම් අනුකලනය කරනවා. එහෙම අනුකලනය කරවුවොත් එහෙම මට එන වර්ගඵලය තමයි මම මේ ලකුණු කරන සම්පූර්ණ වර්ගඵලය. පැහැදිලිද? දැන් හැබැයි ඔයාලට තේරෙනවද වක්‍ර දෙකටම පොදු නොවන කොටසකුත් දැන් අපිට වර්ගඵලය හොයද්දී එනවයි කියලා. ඒ කියන්නේ මම මෙතෙන්ට a2 කියලා දාලා මම මේ කොටස a2 කියලා දැම්මොත් එහෙම මට මේ a2 කියන කෑල්ල නිකන් මම ඇඳලා පෙන්නන්නද? මෙන්න මේ විදිහට මෙහෙම ඇවිල්ලා මේ විදිහට එනවා. මෙන්න මේ වගේ කොටසක්.
ඔය වගේ කොටසක වර්ගඵලයක් තමයි එන්නේ. ඒක මම ලිව්වොත් එහෙම අනුකලනය ඍණ 1 සිට ධන 2 දක්වා x ඝනය ධන 1 dx කියලා තමයි එන්නේ. හැබැයි ඒ කොටස නෙමෙයි අපිට ඕනේ යන්නේ. ඒ කියන්නේ වක්‍ර දෙකටම පොදු වෙන කැලලක් නොවන කැලලකුත් තියෙනවානේ. මට හැබැයි මේ දෙක ලියා ගන්නවා ඍණ 1 සිට ධන 2 දක්වා x ඝනය ධන 1 dx කියලා. එතකොට ඒකේ තියෙනවා මේ වක්‍ර දෙකටම පොදු නොවන කැලල. මම ඒක රතු පෑනෙන් ලකුණු කරන්න. බලන්න ඒක පැහැදිලිද කියලා ඔයාලට. මේ වක්‍ර දෙකට පොදු නොවන කොටස මේ තියෙන්නේ. හැබැයි දැන් මම ඒ දෙක හෙව්වොත් මේ කැලලත් එනවා. ඉතින් මම මොකද කරන්නේ මේ කැලල වෙනමම හොයලා අඩු කරලා දානවා. මෙන්න මේ A2 කියන කොටස. A3 කියලා දාමු. මේ A2 කියන කොටසෙන් මම A3 කියන කොටසක් හොයලා අඩු කරලා දාන හේතුව එතකොට තමයි අපිට පොදු කොටස ඒ කියන්නේ වක්‍ර දෙකටම පොදු කොටස හොයාගන්න පුළුවන් වෙන්නේ. ඒතර ඒක ලියන්නේ ඒක ඒ වර්ගඵලය මට හොයාගන්න පුළුවන් 1 සිට 2 දක්වා ඒ වර්ගඵලය හදලා දෙන්නේ පුතේ 3x වර්ගයේ ඍණ 3 කියන ප්‍රස්ථාරයෙන්. මේ වර්ගඵල කොටස හදලා දෙන්නේ 3x වර්ගයේ ඍණ 3 කියන ප්‍රස්ථාරයෙන්. ඒක පැහැදිලිද? පොදු වර්ගඵලය ඒ කියන්නේ වක්‍ර දෙකෙන් වටවන පොදු වර්ගඵලය මම ලියනවා A total කියලා. A total ලියන්න පුළුවන් මට A එක කෙනෙක් කෙනා කොහොමද වෙනවා එයාගේ මාපාංක අවස්ථාවේ ගන්න. ඒතකොට දැන් මේකේ අවුලක් නැහැ. A 1යි ඊට පස්සේ මම ඒකට A2 එකතු කරනවා. හැබැයි A2 කියන කොටසේ අමතර කෑල්ලක් තියෙනවා. A කෑල්ල අඩු කරනවා. A3. හොඳද? right. සුළු කරමු. A total සමානයි අනුකල. මම මේකේ උත්තර වෙන වෙනම හොයන්නද? මෙතන උත්තරේ මට ලියන්න පුළුවන් 3 වතාවක් x වර්ගයේ බෙදීම 2 මෙතන x වර්ගය තියෙන්නේ. එතකොට x ඝනය බෙදීම 3 වතාවක් 3x මෙතෙන්ද ඍණ 1 ඉඳන් ධන 1 දානවා. මෙතෙන්ටත් ඍණ 1 ඉඳන් ධන 1 දානවා. මේ 3 ඉලක්කමට 3 ඉලක්කම කැපිලා සුළු වෙලා උත්තර එනවා. ඍණ 1 අඩු කිරීම ඍණ 1 ධන 1 නේද? අඩු කිරීම 3 වතාවක් 1 අඩු කිරීම ඍණ 1 කියලා. ඉස්සරහින් එනවා 2 ඉලක්කම අඩු කිරීම 3 වතාවක් 2 එන්නේ. මේකේ සුළු කරලා උත්තරේ එන්නේ දෙවරක් 2 4යි. ඍණ 4යි. ඍණ 4 මාපාංක අවස්ථාව ගත්තාම ධන 4යි. හරිද? ඒකේ පොදුවේ මාපාංක අවස්ථාව ගන්න ඕනේ. මම කිව්වේ වර්ගඵලයේ ඍණ වෙලා ඉන්නේ කියලා. වර්ගඵලයේ ඍණ අවස්ථාව නෙවෙයි මෙතෙන් ධන කොටසනේ ගන්න ඕනේ. ධන කරලා ගන්න. ධන 4යි. එතකොට මෙතන එනවා ධන 4 කියලා ගන්නවා. හරිද? එකතු කිරීම. ඊට පස්සේ මේ A2 කියන කෑල්ල මේක හොයලිනකෝ. A3 කියන එක කෙනා ලියන්න පුළුවන්. එතකොට ඒත් මේ අනුකලනයම තමයි එන්නේ 3 වතාවක් x ඝනය බෙදීම 3යි 1 ඉඳන් 2 දක්වා අඩු කිරීම 3 වතාවක් x වල 1 ඉඳන් 2 දක්වා ආදේශ කරපුවාම 8යි 8න් එකක් අඩු කරපුවාම 7යි අඩු කිරීම 3 වතාවක් 2න් එකක් අඩු කරපුවාම 1යි උත්තරේ 4යි මේක ගත්තොත් එහෙම A2 කියන එක කෙනා ලියන්න පුළුවන් අනුකල ඍණ 1 සිට ධන 2 දක්වා
x ඝනය ධන 1 dx සුළු කරපුවාම x වල 4 වෙනි බලයේ බෙදීම 4 ධන x කියලා එන්නේ. ඍණ 1ත් ධන 2ත් ආදේශ කරන්න තියෙන්නේ. මෙතෙන්වත් ඍණ 1ත් ධන 2ත් ආදේශ කරන්න තියෙන්නේ. සුළු කරපුවාම 2 4 වෙනි බලය කියලා කියන්නේ 16 අඩු කිරීම 4 ධන 3යි කියලා එන්නේ. සුළු කරලා ගත්තොත් එහෙම 16න් 4ක් අඩු කරමුම 12යි. එතන 3යි උත්තරේ 6යි කියලා එනවා. හරිද? එතකොට මෙතන ධන 6ක් එනවා. ඍණ 4ක් එනවා. හැබැයි උත්තරේ අපිට ඕන උත්තරේ නෙමෙයි දෙන්නේ. බලන්න සුළු කිරීම හරිද කියලා. මෙතන චූටි වැරද්දක් තියෙනවා මේ මෙන්න මේ කපපු එකේ. එක බෙදීම 4 වතාවක් 16 අඩු කිරීම 1 කියලා එන්නේ නේද? ඍණ 1 4 වෙනි බලය කියලා කියන්නේත් එහෙම. ඊට පස්සේ ඍණ ඍණ අර 16 අඩු 15යි. එතකොට 15 බෙදීම 4 එකතු කිරීම 12 බෙදීම 4 සුළු කරපුවාම 27 බෙදීම 4 කියලා එනවා. මෙතන ආගේ විතරක් වෙනස් වෙනවා. මෙතන එනවා 27 බෙදීම 4 කියලා. මේ ධන 4ට ඍණ 4 කැපිලා යනවා. උත්තරේ එනවා 27 බෙදීම 4යි වර්ග ඒකක. හොඳද? වර්ගඵල ඍණාවොත් එහෙම ඒවා ධන කරලා ගන්න. ඒ කියන්නේ මාපාංක දාලා ගන්න. එන වක්‍රයේ ඉන්නේ y අක්ෂයේ ඍණ පැත්තට නම් එතකොට ඒවට මාපාංක දාලා හදාගන්න. ගාන පැහැදිලිද කියලා බලන්න. ඒ පුතේ භ්‍රමණ පරිමාණ කියන කැලේ අපි දැන් කතා කරන්න ලෑස්ති වෙන්නේ. මොකද්ද භ්‍රමණ පරිමාණ කියන්නේ කියලා ඉස්සෙල්ලාම කෙලෙන්න. භ්‍රමණ පරිමාව. ඒකේ තේරුම මේකයි. දැන් ඔයාලා ප්‍රස්ථාරයක් යනවා කියලා හිතන්නකෝ. හොඳයි. දැන් ඔයාලා ප්‍රස්ථාරයක් අඳිනවා. ඔය විදිහට ප්‍රස්ථාරයක් අඳිනවා. මම ඒක දාගන්න y සමානයි x කියලා. y සමානයි x ප්‍රස්ථාරය යනවා තියෙනවා. මේක y අක්ෂය, මේක x අක්ෂය, y සමානයි x ප්‍රස්ථාරය යන්නේ. දැන් ඔයාලට කියනවා මේකේ වටවන වර්ගඵලයක් අහනවා. ඒ කියන්නේ අපි හිතමු මෙතන බිඳුවේ ඉඳලා පහට හරි බිඳුවේ ඉඳන් පහට කොටසින් වටවන වර්ගඵලය. මේක කැපිටල් A කියලා දාගත්තොත් ඔයාලා දන්නවා කැපිටල් A හොයන්න. A කියලා කියන්නේ අනුකල බිඳුවේ සිට පහ දක්වා x කියන ශිතය dx එකකින් අවකලනය කරනවා. හරි. ඕක තමයි මම එදා කියලා දීපු සරල සාමාන්‍ය ක්‍රමය.
හැබැයි එදා මම කිව්වා සාධාරණ ක්‍රමය කියලා එකක් තියෙනවා කියලා. පැහැදිලිද? සාධාරණ ක්‍රමයට මේ ගාන හැදුවා නම් හරි සාධාරණ ක්‍රමයට මේ ගාන හැදුවා නම් පොඩ්ඩක් මේ ගාන හදන විදිහ චුට්ටක් වෙනස් වෙනවා. හේතුව අපි මේකෙදි මතක ඇති පුංචි ඩෙල්ටා x ප්‍රමාණයක් කැලක් ගන්නවා. හරිද? මොන වගේ චූටි වර්ගඵල කැලක් ගන්නවා. ඒකට මේ වර්ගඵලය අපි පාට කරලා පෙන්නනවා මෙහෙමයි. මෙන්න මේ කොටසේ වර්ගඵලය. හරි මේ කොටසේ වර්ගඵලය ඩෙල්ටා a නම් මෙයාගේ උස එනවා සාධාරණ උසක් ගන්නවා y කියලා. එයාගේ පළල ගන්නවා මෙතෙන් ඉඳලා මෙතෙන්ට තියෙන දුර x කියලා ගන්නවා ඉස්සෙල්ලාම. x දුරකින් තියෙන ඩෙල්ටා x කොටස තමයි ගන්නෙ. එතකොට මේ ඩෙල්ටා a කියන කෑල්ල මට ලියන්න පුළුවන් කිව්වා දිග වැඩි කිරීම පළල ඩෙල්ටා x කියලා. හරිද? එතකොට මේ ඩෙල්ටා x පොඩි කරවුවොත් එහෙම මේ ඩෙල්ටා a කියන එක කෙනත් පොඩි වෙනවා. එතකොට මට මේක ලියන්න පුළුවන් dA සමානයි y වතාවක් dx කියලා. හරිද? සීමාවේ සීමා කලණය කියන කොටස් වල ලින් අවකලනය ගන්න විදිහට. ඊට පස්සේ අපිට මේ මුළු වර්ගඵලය ඕනනම් මුළු වර්ගඵලය ඕනනම් ඒක a කියලා ගත්තොත් a කියන එක කෙනා ලියන්න පුළුවන් අනුකලනය බිඳුවේ සිට පහ දක්වා මේ ඩෙල්ටා a නැත්නම් dA කියන කොටස් ඔක්කොගෙම එකතුව. මම කියවා සන්තතික එකතුවක් නම් අපි අනුකලමාක එක තමයි දාන්නේ. විවික්ත එකතුවක් නම් ඔක සිග්මා ලකුණ දාලා dA කියලා දාන්නේ. ඒ කියන්නේ අර මේ කොටසින් කොටස එකතු කරනවා. සියලුම කොටස් එකතු කරනවා කියලා නිරූපණය කරන්න අපි අනුකල ලකුණ තමයි පාවිච්චි කරන්නේ. තාස් කුඩා කොටස් පව අනුකලනයේදී එකතු වෙලා තමයි හැදෙන්නේ. එතකොට බිඳුවේ සිට පහ දක්වා අනුකලනය dA කියලා ලියනවා. එතකොට මේ අනුකලනය dA කියන එකනට උඩින් ආදේශයක් දානවා. බිඳුවේ සිට පහ දක්වා y වතාව dx කියලා. දැන් y කියන සිට x විශේෂ අනුකලනය කරන්න බැරි නිසා ආදේශයක් දානවා y වල හරි x අගය මේ ගාන විදිහට නම් x එන්නේ. මොකද y සමාන x නිසා y සමාන x නේ. ඒකින්ද මෙහෙම සුළු කරලා ගත්තාම උත්තරේ එන්නේ x වල වර්ගයේ බෙදීම 2යි බිඳුවේ සිට 5 දක්වා. තව චුට්ටක් සුළු කරවුවොත් එහෙම භාගයේ වතාවක් 5 වර්ගයේ 25යි අඩු කිරීම බිඳුව සමානයි 25 බෙදීම 2යි වර්ග ඒකක කියලා. ඔයාලා ඒක දන්න කැලේ. මම ওই මතක් කරන්න තමයි කරේ. එතකොට ඔයාලගෙන් ඇහුවොත් මෙන්න මේ වගේ දෙයක්. ඔයාලෙන් ඇහුවොත් එහෙම මෙන්න මේ වගේ කැලලක්. හරිද? දැන් මම හිතන්නේ මේ කැලල දන්නවනේ ඔයාලා. මේක පොඩි ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්නකෝ. ඒත් ඔය මම දන්න ගානක් හදලා මම ඔය පැත්ත කරගත්තේ. හරිද? මම ආයෙත් ඒ ගානම තමයි හදන්නේ. හැබැයි ඒක මෙන්න මේ කොටසක් භ්‍රමණය කරන්නයි ලෑස්ති වෙන්නේ. මොකද්ද ඔය භ්‍රමණය කරන්න කියන එකයි කියලා දෙන්නේ. දැන් අපි කතා කරන්නේ මෙන්න මේ වගේ ප්‍රස්ථාරයේ
මේ විදිහට තිබ්බා මේක හරිද බිඳුවේ සිට 5 දක්වා තියෙන මේ වර්ගඵලය දිනවනේ මේ කැපිටල් A කියන වර්ගඵලය හොඳට බලගන්න මම මේ කියන කාරණාව මේ වර්ගඵලය පුතේ x අක්ෂය වටා එක වතාවක් භ්‍රමණය කරනවා. ඒ කියන්නේ මෙහෙම රවුමක් කොහොම කරකවලා ගන්නවා. එතකොට ඔයාලට තේරෙනවද ඔතනින් හැදෙනවා රූප සටහනක්. ඒක නිකන් මෙන්න මේ වගේ. මෙහෙම ඔන්න ඔය වගේ කේතුවක් හැදෙනවා තේරෙනවද ඔයාලට? ඝන කේතුවක්. සම්පූර්ණ රවුම කරකවපුවා. බලන්න ඒක මේ A කියන වර්ගඵලය x අක්ෂයේ වටේට හරි මේ x අක්ෂයේ වටේට සම්පූර්ණයෙන් කරකපු ගමන් මෙන්න මේ විදිහට පරිමාව v වෙන ඝන වස්තුවක් හැදෙනවා. හරිද? ඔයාලන් අහන මේ ඝන වස්තුවේ පරිමාව කොච්චරද කියලා. ඔයාලන් අහන මේ ඝන වස්තුවේ පරිමාව කොච්චරද කියලා. කොහොමද අපි ඒක හොයන්නේ? ඒක ගැන තමයි කතා කරන්නේ. ඔයාලට අංක එකට තේරෙන්න ඕනේ මේක මේ වර්ගඵලය මම කරකවුවාම මේ විදිහේ ඝන වස්තුවක් හදාගන්න පුළුවන් කියන්නේ. ඒක ඔයාලට පැහැදිලිද? තේරුම් නැත්නම් මම ආයෙත් කියන්නම්. මේ වර්ගඵලයේ A වෙන ත්‍රිකෝණාකාර කොටස් මම මෙන්න මේ පෙන්නන ලක්ෂයයි මෙන්න මේ පෙන්නන ලක්ෂයයි ඒක මෙන්න මේ රූප සටහනේ තියෙන ලක්ෂ දෙක මත තියලා අරය R වෙන විදිහට මෙන්න මේ තල ටික වටේටම තිබ්බොත් එහෙම හරිද සම්පූර්ණ වටේටම තිබ්බොත් එහෙම අනන්ත ප්‍රමාණයක් තිබ්බොත් එහෙම මට හදාගන්න පුළුවන් නේද මෙන්න මේ කේතුව. ඒක පැහැදිලිද බලන්න. එහෙම හදාගන්න පුළුවන් ඝන රූපේ. එහෙම හදාගන්න පුළුවන් ඝන රූපේ පරිමාව හොයන්න කියලා. දැන් අපි මෙච්චර වෙලා කතා කරේ වර්ගඵලය හොයන එක. ඔයාලෙන් අහනවා පරිමාව හොයන්න කියලා. එහෙම සෑදෙන. ඒ කියන්නේ කැපිටල් A වර්ගඵලය x අක්ෂය වටා භ්‍රමණය කරපුවාම හැදෙන ඝන වස්තුවේ පරිමාව හොයන්න කියලා. හොඳද? එතකොට අපේ ළමයි කරන දෙයක් තමයි අර සාමාන්‍ය ක්‍රමයට වර්ගඵලය හොයනවා. ඊට පස්සේ මොකද්ද විකාරයක් කරනවා නිකන් ඉන්නවා. හැබැයි හදන්නේ මෙහෙමයි. හොඳට අහගන්න හදන විදිය. හොඳද? හරිද? හදන්නේ මෙහෙමයි පුතේ. ඉස්සෙල්ලාම අපි ගන්නවා මේකේ ඩෙල්ටා x වර්ගඵලය. අර ඩෙල්ටා මේකක් තියෙන වර්ගඵල කැලක් ගන්න. මෙන්න මේ වගේ. මම මේ වගේ තැනක් ගන්නවා. මේ වගේ වර්ගඵල කැලක් ගන්නවා. හොඳද? එතකොට මම ඒක ඇඳලා පෙන්නවොත් එහෙම මෙන්න මේ වගේ වර්ගඵලයක්. හරිද? මේකේ උස හොඳට අහගෙන ඉන්න පුතේ. මෙතන මේකේ උස වෙන්නේ y, මේකේ පළල වෙන්නේ ඩෙල්ටා x. හරි. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන සාධාරණ දුර වෙන්නේ x. මෙන්න මේ වර්ගඵල කෑල්ල මට ලියන්න පුළුවන් ඩෙල්ටා a කියලා.
හරිද? මම මේ ඩෙල්ටා A කියන කොටස වෙනම ඇඳ ගන්නවා. බලන්නකෝ. ඔන්න ඔය ඩෙල්ටා A කියන කැල තමයි මම ඇඳේ. මේ ඩෙල්ටා A කියන එක කෙනා ලියන්න පුළුවන් පුතේ ඕනනම් මට y වතාවක් ඩෙල්ටා x කියලා. හැබැයි දැන් අපි ඒක පටල ගන්නෙ නැහැ. ඔය ඩෙල්ටා A කියන පුංචි තීරුව හරිද? මේ ඩෙල්ටා A කියන පුංචි තීරුව මම පුතේ x අක්ෂය වටා භ්‍රමණය කරනවා. ඒ කියන්නේ මේක x අක්ෂය නම් මේ x අක්ෂය වටා රවුමක් කරකවනවා. ඔහොම රවුමක් කරකවනවා. එහෙම රවුමක් කරකපුවාම හැදෙන ඝන වස්තු චුට්ටක් ඇඳලා පෙන්නන්න try එකක් දෙන්නම්. මෙන්න මේ වගේ ඝන වස්තුවක් හැදෙනවා වලට තේරෙනවද? ඒක මට මේ ලස්සන නම් ඉන්න බෑ. ඒ කියන්නේ ඔයාලට තේරෙන්න ඕනේ මෙතන මේ තැටියක් හැදෙනවා කියලා. පුතේ මෙන්න මේ වගේ තැටියක් හැදෙනවා. කොහොම ඔය විදිහට තැටියක් හැදෙනවා. රවුන්ඩ් තැටියක්. ඒක නිකන් මම කටුවට ඇඳලා බලනද? කටුවට ඇඳුත් මෙහෙම. මෙහෙම රවුන්ඩ් තැටියක් හැදෙනවා. ඒ තැටියේ ඝනකම මේ ඝනකම ඩෙල්ටා x වෙනවා. මේ තැටියේ අරය y වෙනවා. එතකොට මේ තැටි කෑල්ලේ පරිමාව මට ලියන්න පුළුවන්. මෙයාගේ පරිමාව ඉතා කුඩා පරිමාවක් හින්දා ඩෙල්ටා v කියන එක කෙනා ලියන්න පුළුවන් හරස්කඩ වර්ගඵලය. හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම උස කියලා. මතකනේ සිලින්ඩරයේ පරිමාව. සිලින්ඩරයේ පරිමාව. එතකොට මට මේ ඩෙල්ටා v කියන එක කෙනා ලියන්න පුළුවන් 5y වර්ගයේ වතාවක් ඩෙල්ටා x කියලා. හරස්කඩ වර්ගඵලය වතාවක් ඩෙල්ටා x කියලා. බලන්න ඒක පැහැදිලිද කියලා. ඒක තේරුණාද? තේරුණා කියන්නේ පුතේ? හොඳද? දැන් මේ ඩෙල්ටා x ඝනකම තියෙන නිකන් තැටිය නැත්නම් රොටිය වගේ කෑල්ල ඒකේ පරිමාව මම අර සීමා දාලා වෙලා අවකල විදියට හදා ගන්නවා. ඒ කියන්නේ ඩෙල්ටා x කියන එක න ඉතා කුඩා වුණොත් ඒ කියන්නේ මේකේ ඝනකම ගොඩක් අඩු වුණොත් එහෙම මේ ඩෙල්ටා v කියන එක නත් ඕන බිඳුවට ආසන්න වෙනවා. එතකොට dv කියන එක නම් මට ලියන්න පුළුවන් 5y වර්ගයේ වතාවක් dx කියලා. එතකොට මෙන්න මේකේ පරිමාව අනුක්‍රමණික මට්ටමින් ගත්තොත් dv සමානයි 5 වර්ගය වතාව dx කියලා ගන්න පුළුවන්. දැන් ඇත්තටම මේ කේතුවක් කියන එක හැදෙන්නේ හරිද? දැන් මෙතන මේ ඔන්න ඔය විදිහට මේ කේතුවක් කියන එක හැදෙන්නේ පුතේ හරිද? කේතුව කියන එක හැදෙන්නේ මේ වගේ සිලින්ඩරාකාර කොටස් කිහිපයක එකතුවකින්නේ.
හරි. මෙන්න මේ වගේ ඔය වගේ සිලින්ඩරාකාර කොටස් ගොඩාක් එකතු වෙලා තමයි මේ වගේ සිලින්ඩරාකාර කොටස් ගොඩක් එකතු වෙලා තමයි පුතේ ඔය මෙන්න මේ සම්පූර්ණ කේතුව හැදෙන්නේ. ඒ කියන්නේ බිඳුවේ සිට ඔය පහේ ඉලක්කම කියන තැන දක්වා තියෙන ඔය සිලින්ඩර් ටික ඔක්කොම එකතු වෙලා තමයි අපේ මේ පරිමාව හැදෙන්නේ. ඒ කියන්නේ මම මේ පරිමාව කියන එක කියලා ලියන්න පුළුවන්, v කියන එක කියලා ලියන්න පුළුවන් අනුකලනය බිඳුවේ සිට පහ දක්වා තියෙන මේ සිලින්ඩර් ටික. ඒ කියන්නේ 5y වර්ගය වතාවක් dx කියන කොටස් ටික කියලා. කියන්නේ සරලව ගත්තොත් එහෙනම් මෙතන මේ එන විදිහ ආයෙ චුට්ටක් මම පැහැදිලිව කරලා කියන්නම්. බිඳුවේ සිට පහ දක්වා dv කියන කොටස් ටික එකතුව ඒ කියන්නේ බිඳුවේ සිට පහ දක්වා 5y වර්ගය වතාවක් dx කියලා ලියත හැකියි. දැන් මේ ගානේ විදිහට නම් y කියන්නේ x නිසා මට ලියන්න පුළුවන් අනුකල බිඳුවේ සිට පහ දක්වා 5x වර්ගය dx කියලා. හොඳද? සුළු කරලා ගත්තාම 5 කියන එක නේ එළියට එනවා. x ඝනය බෙදීම 3 බිඳුවේ සිට පහ දක්වා පහ දැම්මහම 125යි 125යි 5 බෙදීම 3යි ඝන ඒකක කියලා තමයි මේකේ උත්තරේ එන්නේ. ඒ කියන්නේ මෙන්න මේ වස්තුවේ පරිමාව ඝන ඒකක මෙන්න මේ අගය කියලා තමයි එන්නේ. හරිද? මේක අපි දන්න පරණ ගොන් විදිය තියෙන්නේ. ගොන් විදිය නෙමෙයි. ඉතින් අපි දන්න ඕලෙල් විදිය. හදලා බලමු මේ විදියට හරියනවද කියලා. එතකොට ඔයාලට ඕන වෙනවා මේකේ අරය කියන එක කෙනා. අරය කියන එක කෙනා හොයාගන්න වෙන්නේ මෙන්න මෙතන කණ්ඩාංකය. එතන කණ්ඩාංකයක් දෙන්නේ 5මයි. හේතුව y සමාන x නේ ප්‍රස්ථාරේ. y සමාන x ප්‍රස්ථාරේ. ඒකින්ද අරයත් 5යි. උසත් 5යි. h කියන්නේත් 5යි. එතකොට මේ කේතුවේ පරිමාව ලියන්න පුළුවන්. කේතුවේ පරිමාව සමානයි 3න් එකක් 5r වර්ගය වතාවක් h කියලා. එතකොට එන්නේ 3න් එක වතාවක් 5 වතාවක් 25 වතාවක් 5. ඒත් එන්නේ 125යි 5 බෙදීම 3ම තමයි. හරිද? ඔය මං හැදුවේ අර පරණ තාලෙට. මේක කේතුවක් හින්දා ඇත්තටම මේ පරණ තාලෙට හදන්න පුළුවන්. බැරි වෙලා හරි මෙතන y සමානයි. ඔයාලට දුන්නොත් tan inverse වගේ ප්‍රස්ථාරයක් ex වගේ ප්‍රස්ථාරයක්. එතකොට මේ හැඩතලය අපිට හිතා ගන්න බෑනේ. ඒ කියන්නේ හැදෙන හැඩතලය මේ පොඩි කාලේ අපි දන්න හැඩතලයක් නෙමෙයි. හරිද? හැබැයි අනුකලනය කියන එක නා පාවිච්චි කළ පුතේ ඔයාලට ඕනෑම ඝන වස්තුවක පරිමාව හදා ගන්න පුළුවන්. මොකද ඝන වස්තුවේ වටේ කොටස් යන වක්‍ර දැනගත්තොත් ඉතින් ටික සරලව හදා ගන්න පුළුවන්. right මට දැන් දැනගන්න ඕනේ මේක. දැන් මම මේ කියලා දීපු කොටස ඔයාලට පැහැදිලිව තේරුණාද? හරිද? සර් ආපහු පුළුවන් වේද? දැන් ආපහු කොතනින්ද මේ මහිම? කෝණ හැටි සර් අර කෝණය සර් ඇඳලා පෙන්නන්න. අඳින්නද මේකනේ. හරි මේ රොටිය වගේ ගත්ත තැන නේද? නෑ යට කෑල්ලනේ. සර් හරි. එතකොට මේකේ කරේ පුතේ මේ වගේ. මම මේ දැන් මෙතන මේ රොටිය වගේ අරන් තියෙන්නේ මේ කේතුවේ සාධාරණ කොටසක්. හරිද? මේ කේතුවේ දැන් මේ අපි හදාගන්න කේතුවේ සාධාරණ කොටසක් තමයි අරන් තියෙන්නේ. දැන් මම කරන්න යන්නේ අනුකලනයේ මේ වගේ පුංචි පුංචි රොටි තැටි. ඔය ටික ඔක්කොම හරිද? ඔය ටික ඔක්කොම එකිනෙකට
එකතු කරන්නයි යන්නේ. ඉතින් එකතු කරනවා කියන එක ඔයාලට මතක ඇති ගිය සතියේ මම කරා. දැන් ඔය මුළු පරිමාව කියන එක නේ එහෙනම් එකතු කරන්න පුළුවන් මේ කුඩා පරිමා ගොඩක එකතුවෙන් කියලා. හැබැයි මේ සිග්මා ලකුණෙන් කරන්නේ විවික්ත විදිහට එකතු කරන එකනේ. 1 2 3 4 විදිහට එකතු කරන එකනේ. හැබැයි අපිට මෙතන ඉතා කුඩා මට්ටමේ පවා හරිද මේ ඉතා කුඩාම මට්ටමේ රොටි දැටිත් එකතු කරන්න වෙන හින්දා මේක සන්තතික එකතු කිරීමක් විය යුතුයි. සන්තතික එකතු කිරීමක් කරන්න නම් අනිවාර්යයෙන්ම අපිට ඒ ශ්‍රිතය නැත්නම් මේ ඩෙල්ටා V කියන කොටස අනුකලනයකින් තමයි සන්තතික එකතු කරන්න පුළුවන්. පැහැදිලිද? ඔව් සර්. nice. ඒකල අනුකල බිඳුවේ සිට 5 දක්වා ඩෙල්ටා V කියන්නේ පුංචි රොටියක, ඒ කියන්නේ සාධාරණ රොටියක පරිමාව අරගත්ත ඒ වගේ රොටි තැටි බිඳුවේ ඉඳන් 5 දක්වා තියෙන සියලුම ඒ වගේ රොටි කෑලි, රවුන්ඩ් කෑලි, සිලින්ඩර් කෑලි අපි එකතු කරගෙන යනවා කියන එක තමයි මෙන්න මේ මෙතන V සමානයි අනුකල බිඳුවේ සිට 5 දක්වා ඩෙල්ටා V කියන එකේ තේරුම. හොඳද? ඊට පස්සේ ඒකට dv කියන එක කෙනාට මෙතනින් අරගෙන ආදේශ කරනවා. ආදේශ කරලා ඊට පස්සේ වෙරලා සුළු කරනවා. හොඳද? ලියා ගන්න පුතේ මේ ගාන ලියා ගන්නකො. අපි ගාන අහන්නේ මේ විදිහට. මම ගාන කියවන්නම් ඔයාලා ලියා ගන්න. y සමානයි x ශිතය ප්‍රස්ථාරගත කරන්න. y සමානයි x ශිතය ප්‍රස්ථාරගත කරන්න. y සමානයි x, x සමානයි බිඳුව, x සමානයි 5 හා x අක්ෂය නැත්නම් y සමානයි බිඳුව. මේක කියන්නේ x අක්ෂය කියලා. y සමානයි x, x සමානයි බිඳුව, x සමානයි 5 හා y සමානයි බිඳුව. නැත්නම් x අක්ෂය මගින් වටවන වර්ගඵලය කැපිටල් A සොයන්න. මගින් වටවන වර්ගඵලය කැපිටල් A සොයන්න. හරිද? ඒක තමයි අපි මෙන්න මේ ඉස්සෙල්ලාම හදලා පෙන්නනවා. ඒක සාධාරණ විදිහට හදන්නේ මේ විදිහට. ඊට පස්සේ ලියාගත්තද? ඊට පස්සේ ගාන අහනවා මෙම කැපිටල් A වර්ගඵලය x අක්ෂය වටා x අක්ෂය වටා 2.5 රේඩියන් මෙම කැපිටල් A වර්ගඵලයේ x අක්ෂය වටා 2.5 රේඩියන් භ්‍රමණය කළ විට සෑදෙන ඝන වස්තුවේ පරිමාව සොයන්න. ඝන වස්තුවේ පරිමාව සොයන්න කියලා. ඕක තමයි ප්‍රශ්නේ. ඒකට අදාළ උත්තරේ තමයි දැන් අපි හදුවේ. එතකොට ඔයාලා මේ රූප සරහන ඇඳලා මෙන්න මේ කේතුව ගන්න තැනදී පුතේ ඔයාලා ලියවෙන්න ඕනේ මේ වගේ දෙයක්. හරිද? ඝනකම ඩෙල්ටා x වූ අරය y වූ සිලින්ඩරයේ
පරිමාව කියලා වෙලා මෙන්න මේ රූප සරණ අඳින්න ඕනේ. මම මේ ඇඳලා තියෙන රූප සරණ තියෙන්නේ. ඒක අඳින්න ඕනේ. අතන මෙන්න මේ කොටස නම් මෙන්න මේ රූප සරණ ඉස්සර ලොකු දෙකක් කමන්නේ. මේ අර රොටි තැටිය වගේ එක අඳින්න ඕනේ. ඇඳලා එයාගේ මේ පරිමා සමීකරණය ලියලා මේ dv අවස්ථාව ගන්න ඕනේ. හරි. dv සමානයි 5y වර්ගය වතාවක් dx කියන එක අරගෙන ඊට පස්සේ මුළු වර්ගඵලය හොයනකොට ඔයාලට පුළුවන් නම් මේ රූප සරණ අඳින්න ගොඩක් හොඳයි. ඉතින් නෑ කියලා අවුලක් නෑ. මේ පුළුවන් නම් මේ රූප සරණ අඳින්න හොඟක් හොඳයි. ගාන හදලා ඉවර කවුරු හරි ඉන්නවා නම් මම තව ගානක් දෙන්නම්. y සමාන x ex x සමානයි බිඳුව x සමානයි ln 3 හා y සමානයි බිඳුව. ඒ කියන්නේ x අක්ෂය n වටවන වර්ගඵලය. වටවන වර්ගඵලය x අක්ෂය වටා 2.5 රේඩියන් භ්‍රමණය කිරීමෙන් ලැබෙන ඝන වස්තුවේ පරිමාව සොයන්න කියලා. ඒතර ඇත්තටම අර වර්ගඵලය හොයන එක නෙමෙයි ඇත්තටම වැදගත් වෙන්නේ. මෙන්න මේ විදිහට ගාන හදන එකයි ඕනේ. මේ ගාන හදලා දැන් හදන්න. හරිද? දැන් හදලා මට දැන් මෙතන ඉන්නවා 10 දෙනෙක් ඉන්නවනේ. 10 දෙනාම මේ ගාන හදලා මට 8ට කලින් WhatsApp එකට දාන්න ඕනේ. Sir, chemistry පන්ති sir. මම ක්ලාස් එක නවත්තනවා. පැහැදිලි තැනක් තියෙනවා මම ආපහු අහන්න. ග්‍රාස්පින්දර් අපි මේකෙම තව චුට්ටක් තියරි ටිකක් හදා තියරි කියන්නේ නැත්නම් තියරි ඉවරයි. එතන තව ටිකක් ගණන් ටිකක් හදලා විභාග ගණන් ටිකකුත් හදලා විභාග ගණන් දෙකයි තියෙන්නේ. ඒ දෙකයි මොඩල් පේපරේ ගානයි මොඩල් පේපර්ස් තියෙන පොතේ ගානයි අපි හදලා අනුකලනය කියන සම්පූර්ණ පාඩම ඉවර වෙනවා. right right සුබ දවසක්. right